ශ්‍රද්ධාවන්ත පින්නතුනි, උතුම් නිකිණි පුන් පොහොය දවසේ අදත් බලාපොරොත්තු වන්නේ ඔබට ධර්ම දේශනාවක් කියලා දෙන්නට. පින්නතුනි, නිකිණි පොහොය කියන්නේ භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන් වන පොහොය දිනය. ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 500 නමක් විසින් පවත්වන ලද ප්‍රථම ධර්ම සංගායනාව රජගහ නුවරදී ආරම්භ කරන ලද්දේත් මේ නිකිණි අවපෑල වියදා. ඒ වගේම තමයි පින්නතුනි, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ සියලු කෙලෙසුන් නසා සතර ඉරියව්වෙන් තොරව උතුම් අරහත්වයට පත් වුණේ අද වගේ නිකිණි පුන් පොහොය දවසක අලුයම් කාලේ. ඉතින් ඒ නිසා මා කල්පනා කරා ආනන්ද ස්වාමින් වහන්සේගේ දේශනාවක් ආනන්ද ස්වාමින් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණු දේශනාවක් ඔබට කියලා දෙන්න. පින්නතුනි, ආනන්ද ස්වාමින් වහන්සේ කියන්නේ මහා පුණ්‍යවන්ත උත්තමයෙක්. බුදුරජාණන් වහන්සේ නමකට අග්‍ර උපස්ථායක වෙන්න ඕනේ කියලා පාරමී ධර්ම පුරාගෙන සසරේ ආපු මහා උත්තමයෙක්. ඒ වගේම අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුරා වසර 25ක් හෙවණැල්ලක් වගේ ළඟ ඉඳගෙන උපස්ථාන කරන්නට තරම් මහා පිනක් තිබ්බ උත්තමයෙක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහා පරිනිබ්බාන සූත්‍රයේදී, මහණෙනි, මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස ආනන්ද ස්වාමින් වහන්සේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්දයන් වහන්සේ දකින්ට පැමිණෙනවාද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නේ සිව්වනක් පිරිස. ඒ දැකීමෙන් මේ පිරිස සතුටට පත් වෙනවා කියනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරනවාද ආනන්දයන්ගේ භාෂිතේනුත් ඒ පිරිස සතුටට පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කහමත් සතුටට පත් වෙනවා. ඊළඟට යම් ධර්මයක් උන්වහන්සේ දේශනා කරනවා, ඒ ධර්මයේ ඇසීමෙන් ඒ පිරිස සතුටට පත් වෙනවා කියනවා. ඉතින් මේක ආනන්ද ස්වාමින් වහන්සේගේ ආශ්චර්ය කාරණයක් හැටියට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේම පින්නතුනි, මේ ගෞතම බුද්ධ ශාසනයේ ආනන්ද ස්වාමින් වහන්සේ තමයි අග්‍රස්ථාන. නැත්නම් මේ ගෞතම බුද්ධ ශාසනයේ අගතනතුරු වැඩිම ප්‍රමාණයක් දරපු භික්ෂූන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒත දක්කම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් බහුස්සුතානං යදිදං ආනන්දෝ. මහණෙනි, මේ ආනන්ද
ආනන්දයන් වනාහි මගේ ශ්‍රාවක වූ බොහෝ ඇසූ පිරු ඇති දේ භික්ෂූන් අතර අග්‍රභාවයට පත්වෙනවා කිව්වා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් සතිමන්තානං යදිදං ආනන්දෝ. ඒ වගේම මේ භික්ෂු ශාසනයේ මනාව පිහිටි සිහිනුවණ ඇති භික්ෂූන් අතර ආනන්දයන් අග්‍රභාවයට පත්වෙනවා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වගේමයි මේ ආනන්දයන් වහා වැටහෙන නුවණ ඇති භික්ෂූන් අතරින් අග්‍රභාවයටත් පත් වෙනවා කියනවා. ඊළඟට මේ ආනන්දයන් ස්මරණ ශක්තිය ඇති, ධාරණ ශක්තිය ඇති භික්ෂූන් අතරින් අග්‍රභාවයටත් පත් වෙනවා කියනවා. ඒ වගේම මේ ආනන්දයන් තථාගතයන් වහන්සේට උපස්ථාන කළ භික්ෂූන් අතරින් අග්‍රභාවයට පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට අගතනතුරු 5ක් පිරිනමනවා. බොහෝ ඇසූ පිරු භික්ෂූන් අතරින් අග්‍ර වෙනවා. ඒ වගේම මනාව පිහිටි සිහිනුවණ ඇති භික්ෂූන් අතරින් අග්‍ර වෙනවා. වහා වැටහෙන නුවණ ඇති භික්ෂූන් අතරින් අග්‍ර වෙනවා. ඊළඟට බලවත් ස්මරණ ශක්තියක් ඇති, ධාරණ ශක්තියක් ඇති භික්ෂූන් අතරින් අග්‍ර වෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේට උපස්ථාන කරන භික්ෂූන් අතරින් අග්‍ර වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අගතනතුරු 5ක් පිරිනමනවා. එතකොට පින්නතුනි මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ඒ වගේ අගතනතුරු 5කින් සමන්විත වෙච්ච එකම භික්ෂුව තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේ උත්තම චරිතයක් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් එවැනි ශ්‍රේෂ්ඨ ගුණ ඇති ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා සඳහන් මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසට අයිති ආනන්ද බද්දේකරත්ත සූත්‍රය තමයි අද ඔබට කියලා දෙන්න කල්පනා කරේ. ආනන්ද බද්දේකරත්ත කියලා කියන්නේ පින්නතුනේ බද්ද කියන්නේ සොඳුරු කියන එක, ඒකරත්ත කියන්නේ හුදකලාව. එතකොට මේ සොඳුරු හුදකලාවේ සුන්දර හුදකලාවේ ඇලීම ගැන ආනන්ද ස්වාමීන් වහන්සේ ගේ දේශනාව තමයි මේ. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාම. ඒ කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන ශාලාවේදී භික්ෂුන් වහන්සේලාට දැහැමි කතාවෙන් කරුණ දක්වනවා. භික්ෂුන් වහන්සේලා දැහැමි කතාවේ සමාදන් කරනවා, උත්සාහවත් කරනවා, සතුටු වෙනවා. ඒ වගේම මේ බද්දේකරත්ත සොඳුරු හුදකලාව පිළිබඳව මේ භික්ෂුන් වහන්සේලාට විස්තර විභාග වශයෙන් තෝරා දීමත් කරනවා. බද්දේකරත්තස්ස උද්දේශංච විභංගංච භාසති. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ සවස් වරුවේ භාවනාවෙන් නැගී සිටලා උපස්ථාන ශාලාවට වැඩම කරා. වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ ඒ
භාග්‍යතුන් වහන්සේට පනවපු ආසනයේ වැඩ හිටියා. ඒ ආසනයේ වැඩ හිටපු භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා විමසනවා, මහණෙනි, දැන් උපස්ථාන ශාලාවේදී කවුද භික්ෂුන් වහන්සේලාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූයේ, සමාදන් කරවූයේ, උත්සාහවත් කරවූයේ, සතුටු කරවූයේ? ඒ වගේම මේ සුන්දර හුදකලාවෙන් යුතු භික්ෂුව පිළිබඳව මේ විස්තර විභාග වශයෙන් තෝරා දුන්නේ කවුද කියලා භාග්‍යතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා. එතකොට අර භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ තමයි උපස්ථාන ශාලාවේදී භික්ෂුන් වහන්සේලාට දැහැමි කතාවෙන් භික්ෂුන් වහන්සේලාට දැහැමි කතාව සිදු කරේ, සමාදන් කරේ. ඒ වගේම මේ සුන්දර හුදකලාව ගැන විස්තර විභාග වශයෙන් තෝරා දීම සිද්ධ කරෙත් මේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කියලා භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා, පින්වත් ආනන්ද, ඔබ කොයි ආකාරයෙන්ද භික්ෂුන් වහන්සේලාට දැහැමි කතාවෙන් කරුණු දැක්වුවේ, සමාදන් කරවූයේ, උත්සාහවත් කරවූයේ, සතුටු කරවූයේ? මේ සොඳුරු හුදකලාවේ වාසය පිළිබඳව මේ විස්තර විභාග වශයෙන් තෝරා දුන්නේ කොහොමද කියලා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දෙනවා, ඒවං කෝ අහම් බන්තේ භික්ඛු ධම්මියා කතාය සන්දෙස්සිසි සමාදපේසි සමුත්තේජේසි සම්පහන්සේසින් බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච අභාසි. භාග්‍යතුන් වහන්සේ, මම මෙන්න මේ විදිහටයි භික්ෂුන් වහන්සේලාට ධර්ම කතාවෙන් කරුණ දැක්වුවේ, සමාදන් කරවුවේ, උත්සාහවත් කරවුවේ, සතුටු කරවුවේ. මේ සොඳුරු හුදකලාව ගැන විස්තර විභාග වශයෙන් මම කියලා දුන්නේ මෙන්න මේ විදිහටයි කියලා. ඒ විස්තර කරන්නට යෙදුණු විදිහ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට දේශනා කරනවා. අතීතං නාන්වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං යදතේතං පහේනන්තං අපත්තංච අනාගතං. අතීතයේ වැළඳගෙන ආස්වාදය තුල ජීවත් වෙන්නේ නැහැ. ආස්වාදය තුල ජීවත් වීමට අනාගතය පතන්නෙත් නැහැ. යමක් අතීතයට ගියාද ඒක නිරුද්ධ වෙලා ගිය දෙයක්. අනාගත වූ යමක් ඇද්ද ඒක තාම පැමිණිලා නැහැ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසම්භීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූවේ. යම් දෙයක් වර්තමානයේහි තිබෙනවද ඒ අවස්ථාවේදී නුවණින් විමසා බලනවා. කෙලෙස් වලට ඇදිලා යන්නේ නැහැ. කෙලෙස් සමග එකතු වෙලා ඇවිස්සෙන්නේ නැහැ. නුවණැති කෙනා ওই විදිහටයි කියනවා විවිධසුන් වඩන්නේ. ඒ කියන්නේ අතීතයේ වැළඳගෙන ඒ ආස්වාදයේ තුල ජීවත් වෙන්නෙත් නැහැ. මේ ආස්වාදයක් හොයාගෙන අනාගතේ පතන්නෙත් නැහැ. මොකද යමක් ගෙවිලා ගියාද අතීතයට ගියාද ඒක නිරුද්ධ වෙච්ච එකක්.
අනාගතය කියන්නේ පැමිණිච්ච නැති එකක්. ඒ නිසා වර්තමානයේ තිබෙන යම් යම් ධර්මයන් තියෙනවද ඒව නුවණින් විදර්ශනා කර කර ඉන්නවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ බද්දේකරත්ත ගාථා කියනවා. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤේ මරණං සුවේ නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චෝ. අදමයි කෙලස් තවන වීරියෙන් මේ කළ යුත්තේ. හෙට මරණයටපත් වේදයි කවුද දන්නේ? මහා සේන ඇති මාරයා සමග කිසි givisුමක් ගහලා නැහැ. නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනා. ඒවං විහාරින් ආතාපින් අහෝරත්ත මතද්දින තං මේ බද්දේ කරත්තෝති සන්තෝ ආචික්කතේ මුනි. ඔය විදිහට ධර්මයේ හැසිරෙන කෙලෙස් තවන වීරියෙන් යුතු කෙනා රැදවල් දෙකෙහිම කම්මැලි නොවී වාසය කරනවාද ඒ කාන්තේන්ම ඔහු තමයි සොඳුරු හුදෙකලාවේ ඇලුණු කෙනා කියලා මුනි රජාණන් පවසන්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලාට කියලා දීපු එක භාග්‍යතුන් වහන්සේට නැවත කියනවා. එතකොට මුනි රජාණන් කියලා කියන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. එතකොට භාග්‍යතුන් වහන්සේ කොහොමද අපිට මේ සොඳුරු හුදෙකලාව ගැන කියලා දෙන්නේ? අතීතයේ වැළඳගෙන ඒ අතීතයේ ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නැහැ. අනාගතයේ දිවි ගෙවීමටත් අනාගතය ගැන හිතා ඒ ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නැහැ. මොකද යමක් අතීතයට ගියාද ඒක නිරුද්ධ වෙච්ච දෙයක්. යදතීතම් පහීනන්තම්. අනාගතය කියන්නේ තාම පැමිණිලා නැති දෙයක්. අපත්තංච අනාගතං. ඒ නිසා වර්තමානයේ තුල පච්චුප්පන්නංච යෝ ධම්මං. වර්තමානයේ තුල හට ගන්නා වූ යම් යම් ධර්මයන් නැද්ද? ඒවා විදර්ශනා කර කර වාසය කරනවා. අන්න එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ විදිහට කෙලෙස් තවන වීරියෙන් යුක්ත කෙනා මේ රෑදහවල් දෙකෙහිම කම්මැලි නොවී වාසය කරන කෙනා තමයි සොඳුරු හුදෙකලාවේ ඇලිච්ච කෙනා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කාරණිය දැන් මේ භික්ෂුන් වහන්සේලාට කියලා දීපු ඇටි ගැන විස්තර කරනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ මේක මං විස්තර විභාග වශයෙන් මේ විදිහටයි කිව්වේ. ආශ්මතුන් වහන්සේ අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ කොහොමද කියලා කියන්නේ මොකක්ද? කතංචාවසෝ අතීතං ආනුගාමිති. ඒවං රූපෝ අහෝසින් අතීතමත්තා. අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහටයි. ඔන්න කෙනෙකුට අදහසක් ඇති වෙනවා මං ඉස්සර හිටියේ මෙබඳු රූපයක් ඇතිවයි කියලා. දැන් කල්පනා කරලා බලන්නකෝ දැන් මේ ජීවිතේ වුණත් දැන් වයසක කෙනෙක් නම් තමන්ගේ තරුණ කාලය ගැන හිතලා තමන්ගේ තරුණ කාලේ රූපය ගැන හිතලා ආස්වාදයක් ඇති කරගන්න පුළුවන්. නැත්නම් තමන්ගේ කුඩා කාලය ගැන හිතලා ආස්වාදයක් ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මං මේ විදිහේ විඳීම් ඇතිවයි හිටියේ කියලා ආස්වාදය ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම මේ විබඳු සංඥා ඇතිවයි හිටියේ කියලා ඒව සිහි කර කර ආස්වාදයෙන් ඉන්න. එහෙමත් නැත්නම් මේ සංඛාර ඇතිවයි හිටියේ කියලා ඒව සිහි කර කර ආස්වාදයෙන් ඉන්න. එහෙමත් නැත්නම් මේ විදිහට විඥානයක් ඇතිවයි හිටියේ කියලා ඒව සිහි කර කර
ආස්වාදයෙන් යුක්තව ඉන්නේ. අර කජ්ජනීය සූත්‍රයේත් භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කරනවා. අතීතය කියලා යමක් සිහි කරනවා නම් සිහි කරන්න තියෙන්නේ එක්ක රූපයක් කියනවා, එක්ක විඳීමක් කියනවා, එක්ක සංඥාවක් හඳුනාගත්ත දෙයක්. එහෙම නැත්නම් සංඛාරයක්. ඒ කියන්නේ චේතනා පහළ කරපු දෙයක්. එහෙමත් නැත්නම් විඥානයක් කියනවා. විශේෂයෙන් දැනගත්ත දෙයක් කියනවා. දැන් එතකොට මෙතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා අතීතයේ ඇලිලා වාසය කරනවා කියලා. අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඔයා කල්පනා කරනවා මං ඉස්සර හිටියේ මේ රූපය ඇතුළේ. මට මේ විදිහේ සැප දුක් උපේක්ෂා වේදනා තිබ්බා. නැත්තම් මම මේ දේවල් හඳුනාගත්තා. මෙහෙම මම චේතනා පහළ කරා. මේ විදිහට මම මේ විශේෂයෙන් දැනගත්ත නැත්නම් විඥානය කියලා මේ පංච උපාදානස්කන්ධය තුළම ඒ අතීත රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම සිහි කර ඒකේ ආස්වාදයෙන් හිත පිහිටුවා ගන්න. ඒකට තමයි කියනවා අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙනවා කියලා කියන්නේ. දැන් කල්පනා කරන්න සමහරක් විට දැන් ඊයේ වෙච්ච සිදුවීමක් වෙන්න පුළුවන්. අපි ඕක මතක් කර කල්පනා කර ඒ තුල ආස්වාදයෙන් ඉන්න පුළුවන්. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? අපි අතීතයේ තුල අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙලා ඉඳලා තියෙනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආශ්මතුනි අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නැති වෙන්නේ කොහොමද? දැන් කලින් මොකද කරේ? අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත්. දැන් මේ අතීතයේ වැළඳගන්නේ නැතුව ආස්වාදයේ තුල ජීවත් නොවෙන්නේ කොහොමද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා දෙනවා. එයාට අදහසක් නැහැ කියනවා මම ඉස්සර හිටියේ මෙබඳු රූප ඇතිවයි කියලා අතීතයේ අරබය ආස්වාදයේ පිහිටුවාගෙන හිතන්නේ නැහැ කියනවා. එහෙම නැත්නම් මං ඉස්සර මේ විඳීම් ඇතිවයි හිටියේ කියලා අතීතයේ අරබය ආස්වාදයේ පිහිටුවාගෙන හිතන්නේ නැහැ කියනවා. ඒ වගේම මම ඉස්සර මේ විදිහට සංඥා ඇතිවයි හිටියේ මේවා හඳුනාගත්තේ කියලා අතීතය ගැන කල්පනා කරන්නේ නැහැ කියන. ඊළඟට සංස්කාර විඥාන කියන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ පිළිබඳව අතීතය ගැන කල්පනා කරන්නේ නැහැ කියන. අතීතයේ මෙහෙම රූපයක් තිබ්බා. අතීතයේ මෙහෙම විඳීම් බින්දා. මෙහෙම දේවල් හඳුනාගත්තා. මෙහෙම චේතනා පහළ කරා. ඔය ආකාරයට අතීතේ රූපය ගැනවත් වේදනාව ගැනවත් සංඥාව ගැනවත් සංස්කාර ගැනවත් විඥාන ගැනවත් අතීතයේ අරබය ආස්වාදයේ පිහිටුවාගෙන හිතන්නේ නැහැ කියන. අන්න ඒකට තමයි කියනවා අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නැහැ කියලා කියන්නේ කියලා. දැන් ඉස්සෙල්ලම කියලා දුන්නා කොහොමද අපි අතීතයේ තුල මේ ආස්වාදයේ දෙක වාසය කරන්නේ කියලා. දැන් කියලා දුන්න කොහොමද අපි අතීතයේ තුල ආස්වාදයෙන් යුක්ත නොවි වාසය කරන්නේ කියලා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ආශ්මුතුන් වහන්සේ ඒ වගේම මේ ආස්වාදයේ තුල දිවි ගෙවීමට අනාගතය පතන්නේ කොහොමද? යම් කිසි කෙනෙක් අනාගතය පතන්නේ කොහොමද? එහෙමත් නැත්නම් දැන් අපි කියනෝනේ අතීතයේ සමහර ඉන්නවා අතීතයේ තුල ජීවත් වෙනවා. එහෙම නැත්නම් අනාගතයේ තුල ජීවත් වෙනවා. ඒතර මේ අනාගතයේ තුල
ජීවත් වෙන්නේ කොහොමද? ඔන්න කෙනෙකුට හිතෙනවා අනාගතයේ මට මේ විදිහේ රූපයක් ඇති වෙනවා නම් හොඳයි කියලා අනාගතයේ අරබය ආස්වාදයේ පිහිටුවාගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් අනාගතයේ මට මේ විඳීම් ඇති වෙනවා නම් හොඳයි කියලා විඳීම් අරබය ආස්වාදයේ පිහිටුවාගෙන ඉන්නවා අනාගතේ. එහෙමත් නැත්නම් මට මේ සංඥාවන් ඇති වෙනවා නම් හොඳයි. මේ සංස්කාර ඇති වෙනවා නම් හොඳයි. මේ විඥානයන් ඇති වෙනවා නම් හොඳයි කියලා අනාගතයේ අරබය ආස්වාදයේ තුල පිහිටුවාගෙන හිතනවා කියන. ආශ්මතුන් වහන්සේ මේකට තමයි කියන්නේ ආස්වාදයේ තුල දිවි ගෙවීමට අනාගතයේ පතනවා කියලා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ආශ්මතුනිය ආස්වාදයේ තුල දිවි ගෙවීමට අනාගතය නොපතන්නේ කොහොමද? අනාගතයේ මට මෙබඳු රූපයක් ඇති වෙනවා නම් කියලා අනාගතයේ අරබය ආස්වාදයේ පිහිටුවාගෙන හිතන්නේ. ඒ කියන්නේ යාට අනාගතයේ මට මෙහෙම වෙන්න ඕනි. මම මේ වගේ රූපයක් මට තියෙන්න ඕනි කියලා එයා හිතන්නේ නැහැ. ඒ වගේම අනාගතයේ මේ ආකාර වූ විඳීම් ඇති වෙන්න ඕනි කියලා එහෙම හිතන්නේත් නැහැ. අනාගතයේ මට මේ වගේ දේවල් හඳුනා ගන්න ඕනි කියලා එහෙම අදහසකුත් නැහැ. අනාගතයේ මම මෙහෙම චේතනා පහළ කරනවා කියලා එහෙම සංස්කාර එහෙම අදහසකුත් නැහැ. ඊළඟට විඥානය ගැනත් එහෙමයි. ඒ කියන්නේ අනාගතයේ අරබය ආස්වාදයේ පිහිටුවාගෙන හිතන්නේ නැහැ. ආශ්මතුන් වහන්සේ මේකට තමයි කියන්නේ ආස්වාදයේ තුල දිවි ගෙවීමට අනාගතය පතන්නේ නැහැ කියලා. දැන් බලන්න අපි ගොඩාක් වෙලාවට අහලා තියෙනවානේ අතීතය අතාරින්න අනාගතය අතාරින්න වර්තමානය තුල ජීවත් වෙන්න කියලා. නමුත් බලන්න මේ බුද්ධ දේශනාවල තියෙන වැදගත්කම වටිනාකම දැන් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඉගෙනගත්ත ධර්මයේනේ. එතකොට මේ අතීතයේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැන හිතේ හිතා අතීත රූපේ ගැන විඳීම් ගැන ඔය ආකාරයෙන්. එතකොට අනාගතයේ පතනවා කියන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය ගැනම හිතා ඉන්නවා. අනාගතයේ මට මෙබඳු රූපයක් ඇති වේවා, මෙබඳු විඳීමක් ඇති වේවා, ওই විදිහට හිතා ඉන්නවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ප්‍රියාහිමතුනි වර්තමානයේ තුල හටගත් දේවල් කෙරෙහි හිත ඇදිලා යන්නේ කොහොමද? දැන් අතීතය ගැන කිව්වා අනාගතය ගැන කිව්වා ඊළඟට වර්තමානයේ තුල ඇති වෙන දේවල් කෙරෙහි හිත ඇදිලා යන්නේ කොහොමද? කතංචාවසෝ පච්චුප්පන්නේසු ධම්මේසු සම්භීරති ඉදාවුසෝ අසුතවා පුතුජ්ජනෝ ඉන්නවා අසුතවත් පෘථග්ජනෙක් අරියාණං අදස්සාවේ අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවේ සප්පුරිස ධම්මස්සකෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැති ආර්ය ධර්මයට දක්ෂ නැති ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැති සත්පුරුෂයන් හඳුනන්නේ නැති සත්පුරුෂ ධර්මයට දක්ෂත් නැති සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. එයාට කවුද කියන්නේ? අසුරුතවත් පෘථග්ජනයා. ඔන්න මෙයා මොකද කරන්නේ? මෙයා හිතනවා මේ විදිහට. රූපං අත්තතෝ සමනුපස්සති. මෙයා හිතනවා රූපය ආත්මයක් හැටියට මුලාවෙන් දකින්න. කියන්නේ රූපය මම කියලා මෙයා හිතනවා. එහෙමත් නැත්නම් මෙයා හිතනවා රූපවන්තං වා අත්තාන. එහෙම නැත්නම් මෙයා හිතනවා රූපය තුල තමයි
ආත්මයක් තියෙන්නේ කියලා. දැන් මුලින් හිතුවා රූපය මම කියලා. ඊළඟට හිතනවා රූපය තුල තමයි ආත්මයක් තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් මෙයා කල්පනා කරනවා අත්තනිවා රූපං. ආත්මය තුල රූපය තියෙනවා කියලා. එහෙමත් නැත්නම් මෙයා කල්පනා කරනවා රූපස්මින් වාත්තාන. රූපය තුල ආත්මයක් තියෙනවා කියලා. මේ අසෘතවත් පෘථග්ජනයා මේ විදිහට මේ රූපය ගැන හිතනවා රූපය ආත්මය හැටියට. එහෙම නැත්නම් රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් ආත්මය තුල රූපය තියෙනවා කියලා. එහෙම නැත්නම් රූපය තුල ආත්මය තියෙනවා කියලා. මේක ටිකක් දීර්ඝව විස්තර කරන්න ඕන කාරණයක්. දැන් මේ සූත්‍රය තුල මේක විස්තර කරන්න වෙලාව මදි. එක වෙන දවසක විස්තර කරන්නම්. මේ විදිහට රූප උපාදාන ස්කන්ධය ගැන මෙයාට තියෙනවා හතර ආකාරයක දෘෂ්ටියක්. මොකද්ද? එක්කෝ හිතනවා රූපය මම කියලා. එහෙමත් නැත්නම් හිතනවා මම හැදිලා තියෙන්නේ රූප වලින් කියලා. එහෙමත් නැත්නම් හිතනවා මම තුල තමයි රූපේ තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් හිතනවා රූපේ තුල තමයි මම ඉන්නේ කියලා. එතකොට හැම තිස්සෙම රූපය මම කියන කාරණය තමයි තියෙන්නේ. මේ විදිහට රූපය ගැන මෙයාට හතර ආකාරයකින් මෙයා ආත්ම සංඥාවේ මුලාවෙන් බැස ගන්නවා. ඒ වගේම වේදනාවෙත් ඒ විදිහටම හතර ආකාරයට ආත්ම සංඥාවේ මුලාවෙන් බැස ගන්නවා. වේදනාව මම කියලා හිතනවා. ඊළඟට මම හැදිලා තියෙන්නේ වේදනාවෙන් කියලා හිතනවා. මම තුල වේදනාව පවතිනවා කියලා හිතනවා. එහෙමත් නැත්නම් වේදනාව තුල මම ඉන්නවා කියලා අර ආත්ම සංඥාවෙන් මේකත් හතර ආකාරයකට දකිනවා. මේ විදියට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධ පහ ගැන එකක් හතර ආකාරයේ ගානේ මේ විදියට මෙයා බැඳිලා ගියාම ඒකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. මෙයා රූපය ගැන හතර ආකාරයකට මේ මුලා වෙනවා. වේදනාව ගැන හතර ආකාරයකට මුලා වෙනවා. සංඥාව ගැන හතර ආකාරයකට මුලා වෙනවා. සංස්කාර ගැන හතර ආකාරයකට මුලා වෙනවා. විඥානය ගැන හතර ආකාරයකට ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. කවුද? අසෘතවත් පෘථග්ජනය. එතකොට මේ විදිහට මේ පංච උපාදානස්කන්ධය ගැන මෙයා තුළ පවතින 20 ආකාර සක්කාය දිට්ඨිය නිසා තමයි වර්තමානයේ හටගත් දේවල් කෙරෙහි හිත ඇදිලා යන්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ආයුෂ්මතුනි වර්තමානයේ තුල හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ කොහොමද? වර්තමානයේ තුල මේ වර්තමානයේට නැත්නම් වර්තමානයේට ඇලිලා නොසිටින්නේ කොහොමද කියලා. ඉදාවුසෝ සුතවා ආර්ය ශාවකෝ අරියානන්දස්සාවි ආර්ය ධම්මස්සකෝ විදෝ ආර්ය ධම්මේසු විනීතෝ සප්පුරිසානන්දස්සාවි සප්පුරිස ධම්මස්සකෝ විදෝ සප්පුරිස ධම්මේසු විනීතෝ. ඔන්න තව කෙනෙක් ඉන්නවා. එයා ආර්ය ධර්මය හඳුනනවා. ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි. ආර්ය ධර්මයේ තුල හික්මෙනවා. ආර්ය ධර්ම සත්පුරුෂයන් හඳුනනවා. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ තුල හික්මෙනවා. ඒ කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා
න රූපං අත්තතෝ සමනුපස්සති. ඔහු රූපය ආත්මය හැටියට මුලාවෙන් දකින්නේ නැහැ. න රූපවන්තං වා අත්තා. ඒ වගේම රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා මුලාවටපත් වෙන්නෙත් නැහැ. ඒ වගේම එයාට දැන් අර අසෘතවත් පෘථග්ජනයාට තිබ්බ විදිහේ මුලාවක් නැහැ මේ රූපය ගැන. එයා රූපේ මම කියලා හිතන්නෙත් නැහැ. මම හැදිලා තියෙන රූප වලින් කියලා හිතන්නෙත් නැහැ. රූපේ තුල මම ඉන්නවා කියලා හිතන්නෙත් නැහැ. මම තුල රූපය පවතිනවා කියලා හිතන්නෙත් නැහැ. මොකද එයා සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක්. මේ විදිහට මෙයාට අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැනම අර කිව්ව විසියාකාර වූ සක්කාය දිට්ඨිය නෑ. එයාට වේදනාව ගැනත් නෑ. වේදනාව ගැනත් සතර ආකාරයෙන් ආත්මයේ හැටියට මුලාවෙන් එයා දකින්නේ නෑ. ඊළඟට සංඥාව ගැන සංස්කාර ගැන විඥාන ගැනත් ආත්මයේ හැටියට මුලාවෙන් දකින්නේ නෑ. අන්න එතකොට තමයි කියනවා ඔය විදිහටයි කියනවා වර්තමානයේ හටගත් දේවල් කෙරෙහි ඇදිලා නැහැ. වර්තමානයේ හටගත් දේවල් කෙරෙහි ඇදිලා නොයන්නේ මේ විසියාකාර සක්කාය දිට්ඨිය නැති කෙනා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් මේ විස්තර විභාග වශයෙන් මේ කාරණය භික්ෂුන් වහන්සේලාට කියලා දීපු ආකාරයේ භාග්‍යතුන් වහන්සේට දැන් දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ ඔන්න ඔය විදිහට තමයි මම මේ බද්ධේ කරත්ත නැත්තම් සොඳුරු හුදකලාවේ වැලීම ගැන අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නැහැ. ආස්වාදයේ තුල ජීවත් වීමට අනාගතේ පතන්නේ නැහැ. ආදී වශයෙන් මම මේ සොඳුරු හුදකලාවේ ඇලුණු කෙනා ගැන ඔන්න ඔය විදිහටයි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දැහැමි කතාවෙන් කරුණු දැක්වුවේ. සමාදන් කරවුවේ. උත්සාහවත් කරවුවේ. සතුටු කරවුවේ. මේ විදිහට තමයි මේ සොඳුරු හුදකලාවෙන් වාසය කරන භික්ෂුව පිළිබඳව මේ විස්තර විභාග වශයෙන් තෝරලා දුන්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කියා සිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේ සාදු සාදු ආනන්ද භාග්‍යතුන් වහන්සේ ඒ ධර්ම කතාව අනුමෝදන් වුණා. සාදු සාදු ආනන්ද සාදු කෝත්වං ආනන්ද බික්ඛු ධම්මීයා කතාය සන්දෙස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහන්සේසි බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච අභාසි. ආනන්දය සාදු සාදු. ඔබ භික්ෂුන් වහන්සේලාට මනාකොට දැහැමි කතාවෙන් කරුණු දක්වලා තියෙනවා. සමාදන් කරවලා තියෙනවා. උත්සාහවත් කරවලා තියෙනවා. සතුටු කරවලා තියෙනවා. මේ සොඳුරු හුදකලාවෙන් යුක්තව වාසය කිරීම පිළිබඳව මූලික විග්‍රහයත් විස්තර විභාගයත් තෝරලා දීලා තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට කියලා දීපු ඒ දහම් කතාව අනුමත කරා. අනුමත කරලා ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේත් ඒ දහම් කතාව නැවත භික්ෂුන් වහන්සේලාට දේශනා කරා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් සතුටු වුණා. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා. එතකොට පින්නතුනි මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් මේ අතීතය
අතීතයේ තුල ආස්වාදයෙන් ජීවත් නොවී ඉන්නේ කොහොමද? අනාගතයේ තුල ආස්වාදයේ ඇති නොවන විදිහට කටයුතු කරන්නේ කොහොමද? වර්තමානයේ තුල මේ ආස්වාදයෙන් තොරව කටයුතු කරන්නේ කොහොමද? මේ සොඳුරු හුදකලාවේ වාසය කරන්නේ කොහොමද? එහෙම නැත්නම් අතීතය අතහැරලා අනාගතය අතහැරලා වර්තමානයේ තුල ඒ මොහොත තුල විදර්ශනාවෙන් වාසය කරන්නේ කොහොමද කියන කාරණය මේ දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ආනන්ද මහරහතන් වහන්සේට අපි වන්දනා කරමින් මේ දේශනාව අද අවසන් කරනවා. ඔබ සැමටම මේ දහම් කාරණය තමන්ගේ ජීවිතයට ගලපා ගන්න මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ මේ ආනන්ද බද්දේකරත්ත සූත්‍රය කියවලා ඔබ සියලු දෙනාටත් අතීතය අනාගතය තුල ජීවත් වෙන්නේ නැතුව වර්තමානයේ තුල නොවැළුණු සිතින් වාසය කරන්නට හැකියාව ලැබේවා කියලා ආශිර්වාද කරන ගමන් ආනන්ද මහරහතන් වහන්සේට අපි මේ විදිහට වන්දනා කරමු. අපසුගත් බුදු රජුන්ගේ මහා දම් කඳ රැකගෙන සොඳුරු බණ පද පවසන විස්මිත මතක බල ඇති මනසිහි ඇති මනානුව නැති සුපූජිත බහුත් ශ්‍රුත වූ ඒවිතරාගී සමාහිත ඉඳුරන් නැති අමා නිවනට වැඩිය අපගේ උතුම් මරහත් අනද මුනි දුත වඳිමි මම සාදරෙන්. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි.